බුද්ධාභිවන්දන. හැමදෙනාම පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาดิยามิคามิสุมิจจาจาราเวรมณีสิกขาปดังสมาดิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาดิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาดิยามิอัปปมาเดนสัมปาเดตสาธุसमन्ता चक्रवालेषु
අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාපිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න
කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තා අති විශේෂ ධර්මකාරණාවක් දේශනා කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි බුද්ධත්වයේ ලබලා උන්වහන්සේ එක බුදු කෙනෙකුට පමණක් පාන්නට පුළුවන් මේ ලෝකේ අති විශේෂ ප්‍රාතිහාරයක් වන යමක මහා ප්‍රාතිහාරයන් අවස්ථා 3කදී පෑවා. අපේ ධර්මයේ සඳහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ ජම්බුද්දීපේ යමක මහා ප්‍රාතිහාරයන් 3 වතාවක් පාලා තියෙනවා. පින්තුනි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ ලංකා ද්වීපයේ අවස්ථා 2කදී යමක මහා ප්‍රාතිහාරය පාලා තියෙනවා. එහෙමනම් ඒක අති විශේෂ කරුණා. මෙවන් රටක භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළ විදියට මේ ලංකා ද්වීපයේ අවස්ථා 2කදී ප්‍රාතිහාරය පෑවා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ යමා මහ පෙළහර පාපු අවස්ථා 3ක් තියෙනවා. එක අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබලා තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණු බව කිසිවෙක් ඒ මොහොතේ දැනගත්තේ නැහැ. රැස් වෙලා සිටපු දෙවිවරු පින්වතුනි මේ පිළිබඳ සැකයක් උපද්දවන්න පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ බුදු වුණාද නැද්ද කියලා. මෙන්න මේ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දැනගෙන උන්වහන්සේ මේ දෙවියන්ගේ සැක සංකා දුරු කරන යමා මහ පෙළහර පෑවා. ඔන්න භාග්‍යවතුන් වහන්සේ යමා මහ පෙළහර පාපු එක අවස්ථාවක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දෙවනවර යමා මහ පෙළහර පෑවේ කිඹුල්වත් නුවරට වැඩම කරමින් පස්සේදී. භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරනකොට උන්වහන්සේගේ ගිහි කාලේ ඥාති තමන්ගේ දරුවන්ට උපදේශක් දෙනවා. දරුවනේ නුඹලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න. අපි වැඩි මහල්ලු සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අපට වඩා බාලයි. ඒ නිසා
ඔබලා ගිහිලා වන්දනා කරන්න අපි වඳින්නේ. මේ ඥාතීන් තුල තිබිච්ච මාන්නේ බිඳින්න භාග්‍යතුන් වහන්සේ දෙවන වර යමාමා පෙළහර පෑවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා වසර 7ක් ඉක්මුණාම ඒ කාලේ එක සිදුවීමක් මූලික කරගෙන තීර්ථකයෝ භාග්‍යතුන් වහන්සේට අභියෝගයක් කළා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ තීර්ථක দমনය කරන්න ගණ්ඩබ්බ කියන රුක්ෂ මූලයේදී යමා මහ පෙළහර පෑවා. අද ධර්මදේශනාව තුළින් මේ අප්‍රකට භාග්‍යවතුන් වහන්සේ තීර්ථක දමනයේදී යමා මහ පෙළහර පාපු විදිය පිළිබඳ අද මේ දේශනාව තුළින් අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවකට අපිට මේ දේශනාව අද මේ දේශනාවේ ඇතුළත සාකච්ඡා කරලා නිමා කරන්නට බැරි වුණොත් අපි ඉදිරි දේශනාවක් තුළින් එහි ඉතුරු කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ කාරණාව ඊතරම් රසවත් කාරණාවක් නිසා. අපි භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි වැඩ ඉන්න කාලේ රජගහනුවර මේ රජගහනුවර හිටියා එක්තරා සිටුවරයෙක්. මහ ධනවත් සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයාගේ ළඟ විශේෂත්වයක් තිබුණා. මේ සිටුවරයා සම්මාදිට්ඨිකත් නැහැ. හැබැයි මිත්‍යා දෘෂ්ටිකත් නැහැ. වෙන කිසිම කෙනෙකුගේ සරණ ගිහිල්ලත් නැහැ. හැබැයි සම්මාදිට්ඨිකව ධර්මයේ පිහිටලත් නැහැ. බොහොම මධ්‍යස්ථ භාවයෙන් කටයුතු කරපු සිටුවරයෙක්. දවසක් මේ සිටුවරයා නානකොට සාමාන්‍යයෙන් ඒ කාලේ පින්වතුනි මේ ධනවත් මිනිසු නානකොට තමන්ගේ ඇඟේ පැලදගෙන ඉන්න ආභරණ ගලවන්නේ නැහැ. බෙල්ලේ පැලදගෙන ඉන්න මාල, අතේ දාලා තියෙන රත්තරන්, ඇඟිලි වල දාලා තියෙන මුදු සාමාන්‍යයෙන් මේ ධනවත් අය ගලවන්නේ නැහැ. රජවරු සිටුවරු මේවා පැලදගෙනම තමයි නාන්නේ. ඒ නිසා ඔවුන්ගේ අතවැසියෝ මොකද කළේ? මේ රජවරු සිටුවරු නානකොට කරුණු දෙකක් මූලික කරගෙන දැලක් කෙලනවා. දැන් සාමාන්‍යයෙන් රජවරු නානකොට දැලක් කෙලනවා සතුරු බලවේගයක් ජලයෙන් ඇවිල්ලා රජතුමාට පහර දෙයි කියලා. එහෙම පහර දීපු අවස්ථා අපි ධර්මයේ තියෙනවා. සුතසෝම ජාතකේ සුතසෝම ජාතකයේදී සුතසෝම රජතුමා පොකුණේ නානකොට තමයි පෝරිසාදය විල අල්ලගෙන ගියේ. පෝරිසාදය කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි අඟුලිමාල මහරහතන් වහන්සේ ජීවිතේ. සුතසෝම රජතුමා කියලා කියන අපේ භාග්‍යතුන් වහන්සේ. රුක්ෂ දෙවියෙකුට බිලි පූජාවක් කරන්න මේ පෝරිසාදයා සුතසෝම රජතුමාව පැහැර ගන්න ඕන වුණා. සාමාන්‍යයෙන් රජතුමාගේ ආරක්ෂාවට රියන් ගණනාවක් වටේට මහ සේනාවක් ඉන්නවා. ඒ නිසා මේ සුතසෝම රජතුමා සාමාන්‍යයෙන් ඒ සුතසෝම රජතුමාව අල්ලගන්න සුළු කියන්නේ එහෙම පහසු භාවයක් තිබුණේ නැහැ.
ඉතින් ඒ වෙලාවේදී පෝරිසාදයා මේ පොකුණ ඇතුලේ හැංගිලා ඉඳලා තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ එහෙම නැත්නම් සුතසෝම රජතුමා පැහැරගත්තේ. ඉතින් මේ ආදී කරුණු නිසා පිටුතුනේ රජවරු බොහෝ වෙලාවට නානකොට තමන්ගේ ආරක්ෂාවට වටේට දැලක් කෙලනවා. සිටුවරු නානකොටත් එහෙම දැලක් කෙලනවා. ඊළඟ අරමුණ තමයි අර තමන් පැලදගෙන ඉන්න ආභරණ ගැලවිලා මේ නාන තොටට වැටේ කියන බයට. එතකොට වැටුණත් බයක් නැහැ, වැටෙන්නේ අර එළපු දැල උඩට. මෙන්න මෙහෙම එළපු දැලක පින්වතුනි එදා සිටුවරයා නානකොට, රජගහනුවර සිටුවරයා නානකොට ඒ එළපු දැල උඩට පින්වතුනි දැලේ පැටලෙවිලා තිබුණා කලගෙඩියක් ප්‍රමාණයේ විශාල සඳුන් ගැටයක්. සඳුන් ගසක මනා අරටුවක් මේ දැලේ පටලෙවිලා තිබුණා. සිටුවරයා මහා ධනවතී. පිටුතුනි මේ සඳුන් අරටුවක් කියන එක අතිශයම මිල අධිකයි. අදත් එහෙමනේ. සඳුන් කැබැල්ලක් බොහෝ මිල අධිකයි. හැබැයි සිටුවරට මේක ලොකු මිලක් නෑ. මොකද සිටුවරේ ධනපතියෙක්. සිටුවරේ මේ සඳුන් ගැටි අරගෙන කල්පනා කරා මට ඕන තරම් සඳුන් තියෙනවා. නමුත් මේ සඳුන් ගැටය මම ප්‍රයෝජනයකට ගන්නවා. කුමක්ද ප්‍රයෝජනය? සිටුවරයා මේකෙන් පාත්‍රයක් හැදුවා. මේ ජම්බුද්දීපේ නොඑක් තැන්වල කතා කරනවා මම රහත් කියලා පිරිසක්. දැන් මේ රහත් කියලා කතා කරේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝද? නෑ. සාමාන්‍යයෙන් පිඟුතුනි අපේ මේ බුද්ධ ශාසනයේ තිබෙන විශේෂ කරුණක් තමයි කවදාවත් භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ කිසි කලෙක පින්වත්නි තමන් මගඵලලාභී කියලා ප්‍රකට කරන්න යන්නේ නැහැ. තමන් මාර්ගඵල ලැබුවා කියලා ප්‍රකට කරන්න යන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් පින්වතුනි තමන් සෝවාන් කියලා ප්‍රසිද්ධ කරන්න යන්නේ නැහැ. එහෙම අවස්ථා ගණනාවක් අපි ධර්මයේ තුල කතා කරලා තියෙනවා. එවැනි අවස්ථාවල් බොහෝ තැනක් අපේ ධර්මයේ තුල තියෙනවා. මේ මාර්ගඵලලාභීන්ගෙන් ප්‍රශ්න කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මගඵලලාභී නේද කියලා. නමුත් උන්වහන්සේලා ඒ ප්‍රශ්නය මගහැරලා එහෙම නැත්නම් අදාළ පිළිතුරු දෙන්නේ නැතුව වෙනත් පැත්තකට කතාව අරගෙන යන පිළිතුරු දීලා තියෙනවා. මොකද තමන්ගේ මේ මාර්ගඵලය ඉස්මතු වෙයි කියන බයට. මොකද රහත් වෙනකොට රහතන් වහන්සේට පින්වතුනි සිතුවිලි දෙකක් උපදිනවලු. පළවෙනි ප්‍රාර්ථනාව තමයි මම ලබපු මේ ඵලය මේ ලෝකේ අනිත් සියලු සත්‍යයන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනාව. පළවෙනි ප්‍රාර්ථනාව. දෙවෙනි ප්‍රාර්ථනාව තමයි නිදානයක් ගත්තු කෙනෙක් ඒ ලැබපු නිදානය ප්‍රසිද්ධ කරන්නේ නෑ වගේ. මා ලැබපු මේ ඵලය මේ ලෝකේ කිසිම කෙනෙක් දැන නොගනීවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. මහා සමය සූත්‍රයේ මේ කාරණාව හරි අපූර්වට විස්තර කරලා තියෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ළඟ පිංගුතුනි 500 දෙනෙක් කෝලිය නගරණුයි කපිලවස්තු නගරණුයි මහාන වෙනවා. 500 දෙනාම රහත් බව ලබනවා. මේ ඥාති කුමාරවරු 500 දෙනාම බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා සාමාන්‍යයෙන් ඒ කාලේ තමන් මාර්ගඵලයක් ලැබුවා නම් බුදුහාමුදුරන්ගේ ළඟට ගිහිල්ලා තමන් ලබපු මාර්ගඵලය ගැන කියනවා. ඒ වෙලාවේ මේ 500 දෙනාම එකිනෙකා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට තමන් ලබපු මාර්ගඵලය ගැන කියන්න හදනවා. එහෙම කියන්න හදනකොට පින්වතුනි පළවෙනි රහතන් වහන්සේ බුදුහාමුදුරන්ගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වැඳලා ස්වාමීනි මම රහත් බව ලැබුවා කියලා කියන්න කලින් වටපිට බලනවලු. එහෙම බලනකොට පසුපසින් තවත් හාමුදුරු නමක් ඉන්න නිසා උන්වහන්සේ කියන්නේ නැතුව යනවලු. ඒ කියන්නේ තවත් හාමුදුරු නමක් කියන්නේ අර 500 දෙනෙකුගේ එක්කෙනෙක් පස්සෙන් ඉන්නවලු දැන් බුදුහාමුදුරන්ට වඳින්න බලාගෙන. ඒ කෙනාට තමන් රහත් බව ඇඟවේ කියන බයට කියන්නේ නැතුව යනවලු. ඒක තමයි සැබෑ ආර්යයන් වහන්සේලාගේ ගුණය. ඒකට කියනවා අධිගම අල්පේච්ඡතාවය කියලා. අද කාලේ පින්වතුනි අපි දකිනවා මේ අලජ්ජී භික්ෂූන් ලැජ්ජාවක් නැති අය තමන් නොලබපු මගඵල ගැන තමන් ලැබුවා කියලා ප්‍රකට කරනවා. පිටුතරේක කිවීම තුලින්ම පේනවා ඒ කෙනා කිසිදු මාර්ගඵලයකට ඇවිල්ලා නැහැ. අඩුම තරමේ තිසරණවත් ඒ කෙනාට නැහැ කියලා. භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෝ කවදා හරි දවසක මගඵල ලැබුවොත් ඒ කිසිදු මාර්ගඵලයක් පින්වතුනි ප්‍රකට කරන්නේ නැහැ. මගඵල නෙමෙයි. අපි මාර්ගඵල කියන එක පැත්තකින් තියමු. මාර්ගඵල නෙමෙයි. යටත් පිරිසෙන් පින්වතුනි තමන් ලබපු තමන්ගේ ළඟ තියෙන යම් උසස් සීලයක්වත් පින්වතුනි අඟවන්නේ නැහැ. දැන් සීලයක තියෙන උසස් මට්ටමක් තමයි දුතාංග කියන්නේ. දුතාංග කියන්නේ සීලයට අදාළ කරුණක්. හැබැයි කැමති කෙනෙකුට රකින්න පුළුවන්, අකමැති කෙනෙකුට නොරකින්න පුළුවන්. හැබැයි කෙනෙක් රකින්නම නම් ඒ රකින්න කෙනාට උසස් විපාකයක් ඒ තුලින් ලැබෙනවා. දැන් මේ සමහර දුතාංග දරන අය දුතාංග දරනවා කියලා කවුරුවත් දන්නේ නැහැ. පින්වතුනි ඒ දුතාංග දරන ආර්යයන් වහන්සේලා තමන්ගේ දූතාංගයක්වත් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඒකත් පින්වතුනි සංගවාගෙන ඉන්නේ. සමහර භික්ෂුන් වහන්සේලා තමන් දුතාංග දරන බව යමෙක් දැනගන්නවා කියලා දැනෙනකොට ඒ දුතාංගය කඩපු අවස්ථාවල් තියෙනවා. ඒතර මේ ශාසනයේ කොයිතරම් ಗುಣ අධික ආර්යයන් වහන්සේලා වැඩ හිටියද කියලා පින්වතුනි තමන්ම තීරණය කරන්න. මනා ගුණ අධික ආර්යයන් වහන්සේලයි මේ ශාසනයේ වැඩ හිටියේ. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනී මේ මාර්ගඵලලාභීන් පිළිබඳ ප්‍රකට නෑ එකලත්. ඒ කාරණාවටත් ඕන තරම් උදාහරණ දක්වන්න පුළුවන්. දැන් මේ සිටුවරයා හිතනවා
මේ බොහෝ දෙනෙක් Taman රහත් කියලා කියව යනවා. එතකොට මේ කියව යනවා කියලා අදහස් කරේ කාවද? පිටුතුනි මෙතන අදහස් කරන්නේ ඒ කාලේ හිටියා ශාස්ත්‍රවරු කියලා වෙනම කොටසක්. මේ ශාස්ත්‍රවරුම පිටුතුනි කියලා තිබුණේ ඔවුන් හැමදෙනාම කියන්නේ ඔවුන්ගේ ශාස්ත්‍රවරයා කියනවා මම බුදු වෙලා කියලා. ඔවුන්ගේ අනුගාමිකයෝ කියනවා මම රහත් කියලා. දැන් පූර්ණ කාශ්‍යප කියන්නේ මම ශාස්ත්‍රෝ මම බුදු වෙලා. නිගණ්ඨ නාථපුත්ත කියනවා මම බුදු වෙලා. එම බුදු වෙලා කියලා කියන අය ඉන්නවා. ඔවුන්ගේ අනුගාමිකයෝ කියන්නේ මොකද්ද? මම රහත් කියලා. මෙන්න මේක පින්වතුනි එකල සමාජයේ ප්‍රසිද්ධ වෙලා තිබුණා. දැන් මේ සිටුවරයට ඕනකමක් ලැබෙනවා සැබෑවටම කවුද රහත් සැබෑවටම කවුද නොරහත් කියලා හොයාගන්න. සිටුවරය අර සඳුන් වලින් හදපු පාත්‍රය උණ දණ්ඩක හිටවලා ඒක අහස උසට ඔසවනවා. ඒ මත පාත්‍රය තියලා රජගහ නුවරටම පණිවිඩයක් යවනවා. මේ නගරේ යම් රහත්යයි සම්මත කෙනෙක් ඉන්නවා නම් ඕනම කෙනෙක් එන්න ඇවිල්ලා මේ පාත්‍රය අරගෙන යන්න. යමෙක් මේ උණ දණ්ඩ ඉහළ තියෙන පාත්‍රේ 이르දියෙන් ඇවිල්ලා අරගෙන ගියොත් මමයි මගේ අඹදරුවනුයි සියල්ලෝම ඒ ශාස්ත්‍රවරයාගේ සරණ යනවා කියලා ප්‍රකාශයක් කළා. දැන් මේ ආරංචිය ශාස්ත්‍රූ අතරම ප්‍රචාරය වුණා. දවසක් පූර්ණ කාශ්‍යප ඇවිල්ලා කියනවා මේ වගේ පුංචි දෙයකට අපි ළඟ තියෙන මේ වගේ ලොකු 이르දියක් පානවා කියන එක සුදුසු නෑ. ඒ නිසා සිටුතුමනි ওই පාත්‍රය අපිට දෙන්න. මේ පුංචි දෙයක් ගන්න 이르දියක් පානවා කියන එක ලාමක වැඩක්. ඒ නිසා ඔක සුදුසු නෑ හැම කරනවා කියන එක. ඒ නිසා ওই පාත්‍රය අපිට දෙන්න. ඒ සිටුවරයා කියනවා නෑ. ඔබලට ඕන නම් ආන් ඉහළ තියෙනවා 이르දියෙන් ගිහලා පාත්‍රය ගන්න. යමෙක් ගත්තොත් ඔහුට මම මේ පාත්‍රය දෙන්න. මෙහෙම පින්වතුනි එනවා දැන් ශාස්ත්‍රවරුන්ගෙන් ගොඩක් දෙනෙක්. හැම කෙනාම ඉන්නේ මෙවැනි පුංචි දෙයකට 이르දියක් පානවා කියන එක සුදුසු නෑ. ඒ නිසා අපට ඔය පාත්‍රය දෙන්න. ඔබ අපසරණ යන්න කියලා කියන්නේ. නමුත් සිටුවරයා එහෙම අඥානයක් උනේ නෑ. සිටුවරයා කියන්නේ ඕන කෙනෙකුට අවසර තියෙනවා 이르දියෙන් ගිල ගන්න. දැන් නිගණ්ඨ නාථ පුත්තුමත් තමන්ගේ එක ගෝලයකට පණිවිඩයක් කියවලා එවනවා. සිටුවරට ඇවිල්ලා පණිවිඩය කියනවා සිටුතුමනි අපේ ශාස්ත්‍රවරයාගේ ගුණ ඊටාම ඉහළයි. එවන් ගුණ අධිකෙක් මේ වගේ සුළු දෙයකට ගෙන්නවල ප්‍රාතිහාරයක් පාවනවා කියන එක ඒක අපට සුදුසුත් නෑ. ඒ නිසා සිටුතුමනි ওই පාත්‍රය අපට දෙන්න. අපි අපේ ශාස්ත්‍රවරයාට මේක ගිහලා පූජා කරන්න. නමුත් සිටුතුමා කියනවා නුඹලා කරන්නේ ඔක්කොම වංචාවල්. වංචාවෙන් මාරවට මේ පාත්‍රය ගන්න කාටවත් ඉඩ දෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා 이르දියෙන් ගන්න. ගෝලයා ගිහිල්ලා නිගණ්ඨ නාථ පුතුතුමාට දැන් මේ කාරණාව කියනවා. ඒ වෙලාවේදී
නිගණ්ඨනාථපතිතුමා තමන්ගේ අනුගාමිකයන්ට කතා කරලා කියනවා මම දැන් සිටුතුමාගේ ළඟට යනවා. සිටුතුමා මම කියද්දි මේක මට දෙන්න කියලා ඔහු නොදෙයි. ඔහු මට කියයි 이르දියෙන් ගිහලා මේක ගන්න කියලා. මම එක පයක් ඔසවලා එක අතක් උඩට ඔසවලා 이르දි පාන්න වගේ සූදානම් වෙනකොට නුඹල ඔක්කොම ඉදගෙන මාව පස්සට අදින්න ස්වාමීනි මේ වගේ පුංචි දෙයකට ප්‍රතිහාරය පාන්නේ මොකටද කියලා. දැන් නිගණ්ඨනාථපතිතුමායි අතවැසියෝයි සිටුතුමාගේ ළඟට යනවා. ගිහිල්ලා කලින් කිව්ව විදියට ඉල්ලනව දුන්නේ නෑ. දැන් කතිකා කරගත්තු විදියට නිගණ්ඨනාථපතිතුමා එක පයක් ඔසවලා එක අතක් උඩට ඔසවන්න හදනකොටම හා ආචාරිනි ඇයි මේ වගේ කුඩා දෙයකට ඔබ වහන්සේගේ මේ අති මහත් ගුණය පෙන්වන්නේ? ඔබ වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච අති උදාර සත්පුරුෂයන් වහන්සේ නමක්, ශාස්ත්‍රුන් වහන්සේ නමක් මෙවැනි කුඩා දෙයකට ඔබ වහන්සේගේ ගුණය පෙන්වන්න එපා කියලා අදින්න කියනවා. ඉතින් නිගණ්ඨනාථපතිතුමා වදිනවා. සිටුවරයට කියනවා සිටුතුමනි මම මේ 이르දිය පාන්නේ හැදුවේ නමුත් මගේ මේ අතවැසියෙකුට ඉඩ දෙන්නේ ඒ නිසා ওই පාත්‍රය මට දෙන්න. නමුත් සිටුතුමා ඒ කියනවා නුඹල ඔක්කොම වංචනිකයෝ. නුඹල ඔක්කොම කපටියෝ. නුඹලට ඕන නම් 이르දියෙන් ගිහිල්ලා ගන්න. ගන්න ඕන කෙනෙකුට මම මේ පාත්‍රය දෙන්න. දැන් දින 7ක් පුරාවටම ශාස්ත්‍රවරුම උත්සාහ කළා කාටවත් ගන්න බැරි වුණා. දවසක් රජගහ නුවර මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ දෙනම පිණ්ඩපාතේ වඩිනවා. එක්තරා සුරා දූර්තයෝ පිරිසක්. සුරා දූර්තයෝ කියලා කියන්නේ මේ බීමත් එකට එකතු වෙලා ඉන්න පිරිසක්. සාමාන්‍ය පින්වතුනි මේ බීමත් එකට එකතු වෙලා ඉන්න පිරිස නොඑක් කතා කරනවා. අදත් එහෙමනේ. සමහර බොන මිනිස්සු එක්ක හාමුදුරු කෙනෙක් ගැන කතා කරනවා. එක්ක රටේ දේශපාලනයක් ගැන කතා කරනවා. ඒක සාමාන්‍යයෙන් මේ ඒ කාලේ ඉඳලාම මේ බොන මිනිස්සුන්ගේ ළඟ තිබිච්ච පොදු ලක්ෂණයක්. දැන් මේ සුරා දූර්තයෝ ටික එකට එකතු වෙලා මෙන්න මේ කරුණ ගැන කතා කරනවා. මුගලන් හාමුදුරු ළඟින් යද්දි කියනවා මේ රටේ ඇත්තටම රහතුන් නැද්ද? ඒ පාත්‍රේ ගන්න. මුගලන් හාමුදුරු මේ කතාව අහලා පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරන්ට කියනවා ආයුෂ්මතුනි අපේ ගුණයන් පෙන්වන්න හොඳ වෙලාවක්. යන්න ගිහිල්ලා අර පාත්‍රය අරගන්න කියලා කියනවා. දැන් පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරුවෝ මුගලන් මහරහතන් වහන්සේ ගිල්ලීමට රජගහ නුවරට ගිහිල්ලා සිටුවරයාගේ නිවසෙන් ඉහළ ආකාශයේ ඉඳගෙනම පාත්‍රය අතට අරගෙන ඒ උණගස මතට වෙලා වැඩ ඉන්නවා. ඒදී සිටුවරයා මේ ආශ්චර්යය දැකලා ස්වාමීනි බිමට වඩින්න කියලා ආරාධනා කරලා සඳුන් පාත්‍රය අතට අරගෙන ඒ පාත්‍රයට චතුමදු පුරවලා උන්වහන්සේට පූජා කළා. එතෙන් පටන් සිටුවරයා තෙරුවන් සරණ ගියා. දැන් රජගහ නුවරේ ඉන්න නගරවැසියෝ කවුරුවත් මේ ප්‍රාතිහාර්යය දැක්කේ නෑ. මොකද වුන් හැම කෙනෙක්ම නොඑක් ව්‍යාපාරවල හිටපු නිසා. ඒ නිසා නගරවැසියෝ මේක ආරංචි වෙලා රජගහ නුවරට ඇවිල්ලා විහාරයට ගිහිල්ලා පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරුවන්ට කෑ ගගහ කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්ය අපි දැක්කේ නෑ. ස්වාමීනි
අපටත් මේ ප්‍රාතිහාර්ය පෙන්වන්න කියලා. දැන් මෙහෙම පන්සලට වෙල මිනිස්සු කෑ ගහනකොට බුදුරජාණන් වහන්සේ මේක අහලා ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්දේ මොකද්ද මේ ශබ්දය? එතකොට ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට කරුණ මතක් කරාම භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරන්ව ගෙන්නවනවා. ගෙන්නවලා පින්වතුනි පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරට දොස් කියනවා. දොස් කියද්දී භාග්‍යවතුන් වහන්සේ කියනවා මහණ සිව්පස ලාභයක් වෙනුවෙන් නුඹේ නිර්වත පෙන්වීම මොකද කියලා අහනවා. බලන්න පිටුතු භාග්‍යවතුන් වහන්සේ කරපු චෝදනාව. මහා බරපතල චෝදනාවක් කරේ. ඒතර බලන්න පිටුතුනි බුදුරජාණන් වහන්සේ ඒ කාලේ රහතන් වහන්සේලාට දොස් කියලා තියෙනවා. මොකද ඒ වෙනකන් එහෙම ශික්ෂාපදයක් පනවල තිබිච්ච නැති නිසා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේට අවවාද කරනවා කිසිවෙක් සිව්පසය මූලික කරගෙන ප්‍රාතිහාර්ය පාන්න එපා කියලා. පින්වතුනි දැන් ඔන්න මේ ආරංචිය ආයෙමත් නගරය පුරාම ප්‍රසිද්ධ වුණා. බුදුරජාන් වහන්සේ ව්‍යවස්ථාවක් හදලා භික්ෂුන් වහන්සේලාට එරිදි ප්‍රාතිහාර්ය පාන්න එපා කියලා. දැන් අර ශාස්ත්‍රවරු මේ වෙනකොට හොඳටම ලැජ්ජ වෙලා. ඒ තමන්ට ගන්න බැරි වුණානේ පාත්‍රය. ඔවුන්ගේ ලැජ්ජාව වහගන්න මේක හොඳ අවස්ථාවක් කියලා පින්වතුනි බුදුරජාණන් වහන්සේට අභියෝගයක් කරන්න පටන් ගත්තා. අපි ඔය වගේ පුංචි දෙයකට ප්‍රාතිහාර්ය පාන්නේ නැහැ. ඔය වගේ පොඩි පොඩි දේවල්වලට අපි ප්‍රාතිහාර්ය පාන්නේ. ඒක අපේ ප්‍රතිපත්තිය. ශ්‍රවණ බවත් ගෞතමයන් හෝ ඒ ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් හෝ ඉන්නවනම් එන්න අපි ඉදිරිපිටට අපි සැබෑ ප්‍රාතිහාර්ය මොකක්ද කියලා අපි පාල පෙන්නන්නම් කියලා අභියෝගයක් කළා. සැබෑ ප්‍රාතිහාර්ය මොකක්ද කියලා අපි පාන්නම් කියලා අභියෝගයක් කළා. පින්වතුනි දැන් ඔන්න බුදුරජාණන් වහන්සේට මේ අභියෝගය කර කර නගරේ හැම තැනකම කියව යනවා. අපි ඔය වගේ පොඩි පොඩි දේවල් වලට ප්‍රාතිහාර්ය පාන්නේ. පානවනම් අපි ඊට වඩා විශාල ප්‍රාතිහාර්ය පාන අය පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේට හරි ශ්‍රාවකයෙකුට හරි එන්න කියන්න අපි ප්‍රාතිහාර්ය පාල පෙන්නන්න. දැන් මොකක් නිසාද සස්සාස්ත්‍රෝරු ඒ කතාව කිව්වේ? බුදුරජාණන් වහන්සේ දැන් විනය ශික්ෂාපදය පැනෙවුවොතින් ඒක කිසිවෙක් කඩන්න නැහැ කියලා දන්න නිසා. නමුත් දවසක් බිම්බිසාර මහරජතුමා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් මේක අහනවා. ස්වාමීනි සැබෑවද ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට ඔබ වහන්සේ මේ ප්‍රාතිහාර්ය පාන්න එපා කියලා කිව්වේ? මහරජා හිමයි. මගේ ශ්‍රාවකයන්ට මම ප්‍රාතිහාර්ය පාන්න එපා කිව්වා. හැබැයි මට ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කිව්වා. මොකද පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විනය ශික්ෂාපද භාග්‍යවතුන් වහන්සේට අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේ කාරණාව ශාස්ත්‍රවරු දන්නේ නැහැ. බිම්බිසාර රජතුමා අහන ස්වාමිනී ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට පණවන එක ඇයි ඔබ වහන්සේට අදාළ නැත්තේ කියලා. භාග්‍යවතුන් වහන්සේ උදාහරණයක් කියනවා. මහරජා ඔබේ මේ රටේ නීතියක් පනවනව කිසිම උයනකින් අඹ ගෙඩියක් කන්න බෑ කියලා. යමෙක් කෑවොත් දඬුවම් දෙනවයි කියලා නීතියක් පනවනවා. හැබැයි මහරජා ඔය උයනකින් අඹ ගෙඩියක් ඔබ කෑවොත් ඒ දඬුවම ඔබටත් අදාළද කියලා අහනවා. රජතුමා කියන නෑ ස්වාමීනි ඒ දඬුවම මට අදාළ නෑ. ආන් ඒ වගේ මහරජ මේ ශාසනයේ භික්ෂූන්ට පනවන විනය ශික්ෂාපද
භාග්‍යතුන් වහන්සේට අදාළ වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් ඔන්න මේ ආරංචිය ආයිමත් රට පුරා ව්‍යාප්ත වුණා. දැන් අර අභියෝග කරපු ශාස්ත්‍රාස්ත්‍රවරු බය වුණා. මොකද භාග්‍යතුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය ගැන දන්න නිසා. නමුත් ඔවුන්ගේ බය කාටවත් පෙන්වන්න ගියේ නැහැ. බිම්බිසාර රජතුමාගේ ඉලහනවා ස්වාමීනි කොහේදීද ඔබ වහන්සේ ප්‍රාතිහාර්ය පාන්නේ? මහරජය තවත් සිව් මාසයක් ගිය තැන මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුරජාණන් වහන්සේලා ප්‍රාතිහාර්ය පාපු ස්ථානයේම මම ප්‍රාතිහාර්ය පානවා කියලා බිම්බිසාර මහරජතුමාට ප්‍රකාශ කළා. දැන් ශාස්ත්‍රවරුම එතෙන් පටන් බුදුරජාණන් වහන්සේගේ පසුපස යමින් සිව් මාසයක් පුරාවටම භාග්‍යතුන් වහන්සේ කොතැනකදී මේ ප්‍රාතිහාර්ය පානවද කියලා පසුපසින් ගමන් කරන්න පටන් ගත්තා. පින්වතුනි සිව් මාසයක් ගිය තැන භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ගණ්ඩබ්බ කියන රුක්ෂ මූලයේ අසලදී භාග්‍යවතුන් වහන්සේ මේ යමක මහා ප්‍රාතිහාර්ය පානවා. ඒක අති විශේෂ ප්‍රාතිහාර්යයක්. මොකද මේ යමක කියලා කියන්නේ? යමක කියන්නේ යුගලයක් කියන එක. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරින් එක ඇසකින් ගිනි කඳකු තවත් ඇසකින් ජල කඳකු එක කනකින් ගිනි කඳකු අනිත් කනින් ජල කඳකු එක නාස් සිදුරකින් ගිනි කඳකු තවත් නාස් සිදුරකින් ජල කඳකු එක රෝම කෝපයකින් ගිනි කඳකු තවත් රෝම කෝපයකින් ජල කඳකුත් කියනා වූ මෙන්න මේ ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්යයක් තමයි යමක මහා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ. එදා භාග්‍යවතුන් වහන්සේ ගණ්ඩබ්බ කියන වෘක්ෂ මූලයේ මුල මේ අති උතුම් ප්‍රාතිහාර්ය පෑවා තීර්ථකයන්ව দমনය කරා භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙහි එකල ආපෝ කෝටි 30ක ශ්‍රාවකයෝ පිරිසක් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුලදීම උතුම් මාර්ගඵල ලැබුවා කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ අති විශේෂ ප්‍රාතිහාර්යයක ආරම්භයකයි අද මේ දේශනාව තුළින් අපි විස්තර කරන්නට යෙදුනේ. නමුත් මේ යමක මහා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ පින්වතුනි අති විශේෂ කාරණාවක්. මේක සාමාන්‍ය ඇසකින් සාමාන්‍ය කෙනෙකුට විස්තර කරන්න බැරි කරුණක්. ඒ නිසා ධර්මයේ පින්වතුනි සඳහන් වෙන ප්‍රමාණය ඊටම අල්පයි. නමුත් යම් යම් තැන් වලින් තෝරාගත් කොටස් වලින් මේ ප්‍රාතිහාර්ය අපේ ශක්ති ප්‍රමාණයෙන් විස්තර කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් අදට කාල වේලාව නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි ඉදිරි දේශනාවක් තුළින් මේ බුදුරජාණන් වහන්සේ කොහොමද මේ යමක මහා ප්‍රාතිහාර්ය පෑ ආකාරය පිළිබඳ ඒ සම්පූර්ණ දේශනාව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අද මේ දේශනාව අපි මෙතකින් නිමාවටපත් කරනවා. රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දේශනාවේ දායකත්වයේ දරන්නේ තලවතුගොඩ ජෝතිකාරාම මාවත නොම්බර 308න් 1B නිවසේ පදිංචි ඒ ස්වර්ණ මංගලිකා සහ එම පවුලේ පින්වතුනුත් පුෂ්පාකාන්ති සහ එම පවුලේ පින්වතුනුත් නිහාල් අරවින්ද සහ එම පවුලේ පින්වතුනුත් ඩික්ෂන් හැරල්ඩ් සහ එම පවුලේ පින්වතුනුත් පිරිසයි මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා කරුණාසෙන පියාණන්ටත් වසර 3කට පෙර පරලෝ සැපත් ගමගේ සෝමාවති මෑණියන්ටත් තම නමි මිය පරලෝ ගියපු සංසාරේ පින් බලාපොරොත්තු වන සියලු මීගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට.
ඒ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුජීවත්ව සිටින ඉහතින් නම් සඳහන් කර ඒ පවුලේ හැම දිනාටමත් ඔවුන්ගේ පවුල්වල වැඩිහිටි දූදරු මුණුපුරු මිනිපිරියන් ආදී හැම දිනාටමත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දානමේ අති උදාර කුසල ක්‍රියාවේ ආනුභාවයෙන් හැම දිනාටම සියලු යහපත උදා වේවා. නිදුක් භව නිරෝගී භව සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. හැම දිනාගේම සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කරගෙන තමන්ගේ ජීවිතේ නිදුක් භව නිරෝගී භව සලසාගෙන සියලු කටයුතු සාර්ථකව සිදු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම ධර්ම දේශනාවේ මා ලැබපු කුසල් මගේ නමින් මියගිය මාගේ ආදරණීය මෑණියන්ට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. මියගිය මාගේ පියාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මා පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මෙවන් අති උදාර ධර්මයක් මට මෙහිම ධර්ම කරුණු කියලා දෙමින් මාව ධර්මයෙන් පෝෂණය කරන මාගේ ගුරු දේවයාණන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ඒ හැම දිනාම මේ සියලු පින් සතුටු සිතින් අනුමෝදන් කරගනිත්වා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගම්මු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං